අයිබෝම්බදේ සුබරාත්‍රියක් සියලුම දරුවන්ට අපි හදත් අන්තිම අභ්‍යාසය බෙස්ට් අභ්‍යාස මාලාව මම හිතනවා පුතාලා එක කරලා ඇවිල්ලා ඇත්තේ අපි චුට්ටක් බලමු මෙතනදී පාඩම මොකද්ද කෙරුණේ කියලා සංඛ්‍යා රේඛාවක් මත ඉලක්කම් ලකුණු කරනකොට අපි දන්නවා අපේ ඒ අදාළ ඉලක්කම තියෙන තැන ඩොට් එකක් තියෙනවා සංඛ්‍යා රේඛාවක තුල තියෙන ඕන විශේෂ ලක්ෂණය තමයි දකුණු අත පැත්තේ කෙළවරට ඊතලයක් තියෙන්න ඕන. සංඛ්‍යා අතර පරතර සැබවින්ම සමාන වෙන්න ඕන. ඒ රේඛාව මත ඒක සටහන් කරගෙන යනකොට ඒ අදාළ ස්ථානයේ ඩොට් එකක් කියලා ඒ කියන්නේ බෝලයක් දාන එක තමයි අපි මෙතනදි කරන්නේ. දැන් එතකොට ඊට අමතරව පුතාලට මතකද දකුණු අත පැත්තට යන්න යාගේ වටිනාකම අගය වැඩි වෙනවා කියලා අපි කිව්වා. වම් පැත්තට යන්න යාගේ අගය වටිනාකම අඩු වෙනවා කියලා අපි කිව්වා. ඊළඟට පුතාලා දන්නවා ඍණාගය ලොකු වෙන්න යාගේ වටිනාකම අඩු වෙනවා. ධනාගය වැඩි වෙන්න යාගේ වටිනාකම අගය වැඩි. ඒ විදිහට තමයි අපි කතා කරගෙන ගියේ. දැන් මම පුතාට කියනවා බෙස්ට් අභ්‍යාස මාලාව චුට්ටක් අපි බලමු මොකද්ද කරන්න තියෙන්නේ කියලා. සුදුසු සංඛ්‍යා රේඛාවක් මත ධන 5 ඍණ 3 සහ ඍණ 2 ලකුණු කරන්න. බලන්න පුතාලා ලියාගෙන උත්තර හරිද කියලා. බෙස්ට් අභ්‍යාස මාලාවේ පළවෙනි ගානේ ධන 5 දක්වා යන නිසා සංඛ්‍යා රේඛාව ධන 5ටවත් අඩුතරමේ අඳින්න ඕන. ඒතර මෙතන බිඳුව කියලා අවම 1 2 3 4 5 1 2 3 4 ඍණාන්තර ඍණ 3 ඍණ 2 ඍණ 1 3 4 5 ඔන්න දැන් සංඛ්‍යා රේඛාව මත ලකුණු කරන්න ඕනි පළමුව ධන 5 ගාවට බෝලේ දාලා පාට කරනවා ඊළඟට ඍණ 3 ගාවට බෝලේ දාලා පාට කරනවා ඊළඟට ඍණ 2 ගාවටත් බෝලේ දාලා පාට කරනවා ඔන්න ඔය විදිහට තමයි පුතා කරලා තියෙන්නේ බලන්න එහෙම කියනවා හරිද කියලා බලන්න පුතේ 5 ගාවට බෝලේ දාලා පාට කරලා 2 ගාවටත් එහෙමයි 3 ගාවටත් එහෙමයි ඔන්න ඔය විදිහට ලකුණු කරලා තියෙනවා නම් ඔබට වැරදි පළවෙනි ගාන බෙස්ට් අභ්‍යාස මාලාවේ පළවෙනි ගාන පුතේ පිටුවක් 72 සංඛ්‍යා රේඛාව මත ලකුණු කරලා තියෙන කමට ලියන්න කියලා කියනවා කවුද p කියන්නේ p ගානේ ධන 1 q සමානයි ධන 4 R කියලා එකට අගය දීලා තියෙනවා කවුද R වලට දීලා තියෙන අගය R තමයි ධන 6 P වලට 1 Q වලට 4 R වලට 6 සංඛ්‍යාවක් රේඛාවක් ඇසුරු කරගනිමින් පාත ඇති අගයන් ආරෝහණ පටිපාටියට ලියන්න. පුතා දන්නවා ආරෝහණ කියන්නේ පොඩි එකේ සිට ලොකු එක දක්වා. අපි සංඛ්‍යා රේඛාවක් මත ලකුණු කරලා ඉන්න ඕනි ඉස්සර වෙලා මේ ටික ඔක්කොම 1 2 3 4 ඍණ 1 ඍණ 2 ඍණ 3 ඍණ 3 ඍණ 2 ඍණ 1 1 2 3 4 සංඛ්‍යා රේඛාව මත ආරෝහණ පිළිවෙලට සකස් කරන්න කියලා කියනවා. මෙන්න මෙතන මෙහෙම ධන 3 ලකුණු කරා ඊළඟට පුතේ බිඳුව ලකුණු කරා ඊළඟට ඍණ 1 ලකුණු කරා ඊළඟට ඍණ 4 ලකුණු කරා ඍණ 4 කියන්නේ මේ හරිය ඍණ 4 ලකුණු කරා. එතකොට පොඩි එකේ සිට ලොකු එකට ලියනවා නම් ඍණ 4 කමා ඍණ 1 ඊළඟට බිඳුව ඊළඟට ධන 3 මේ විදිහට තමයි සංඛ්‍යා රේඛාව මත ඒක සටහන් කරන්න වෙන්නේ. ඊළඟට බෙස්ට් අභ්‍යාස මාලාවේ 4 වෙනි ගාන මේවා ලේසි වැදලා ගන්න ඕනේ ඉක්මනට කරමු පුතේ. සංඛ්‍යා රේඛාවක ඍණ 6 ඍණ 2 ඍණ 1 බිඳුව 1 3 5 ලකුණු කරන්න. ලකුණු කළ සංඛ්‍යාවලින් විශාලම නිකිලේ කොහොමද? කුඩාම නිකිලේ කොහොමද? ලකුණු කරමු පුතේ. ඔන්න මම මේ කතා කරන්නේ පුතාලත් එක්ක 4 වෙනි ප්‍රශ්නේ. සංඛ්‍යා රේඛාවක ලකුණු කරන්න කියනවා. මේ තියෙන බිඳුව 1 2 3 4 5 6 දක්වා යන්න ඕනේ. 6 1 2 3 4 5 6 ඍණ 1 ඍණ 2 ඍණ 3 ඍණ 4 ඍණ 5 ඍණ 6 ලකුණු කරනවා මෙන්න මේ ටික ඔක්කොම ලකුණු කරන්න සංඛ්‍යා රේඛාව ඍණ 6 ලකුණු කරන්න හරිද පුතේ ඊළඟ ඍණ 2 ලකුණු කරන්න
ඊළඟට ඍණ එක ලකුණු කරන්න. පුතාලා හැමෝම කරගෙන ඇවිල්ලා නේද? මෙතන බිඳුව ලකුණු කරන්න ඕන. ධන 1 ලකුණු කරන්න ඕන. ධන 3 ලකුණු කරන්න ඕන. ධන 5 ලකුණු කරන්න ඕන. ඔන්න සංඛ්‍යා රේඛාව මත මේ සියල්ල ලකුණු කිරීමෙන් පස්සේ ආන ප්‍රශ්න වලට පිළිතුරු සපයන්නයි තියෙන්නේ. අපෙන් අහනවා මේ ලකුණු කරලා තියෙන නිකිල මේ නිකිල වල විශාලම නිකිලේ කුමක්ද? කුඩාම නිකිලේ කුමක්ද? විශාලතම තමයි නිකිලය තමයි ධන 5. කුඩාම නිකිලය තමයි පුතේ වම් අත පැත්තේ කෙළවරේ ඉන්න ඍණ 6. ලොකුම නිකිලය ධන 5, පොඩිම නිකිලය ඍණ 6. ඊළඟට අහනවා දෙවෙනි කොටස. මෙන්න මේ දෙවෙනි කොටසේ තියෙන දේ බලන්න පුතේ. මේ සංකේතය හෝ මේ සංකේතය. පුතා දන්නවා යනකොටම කට වහලා තියෙනවනම් ඒක කියවන්නේ කුඩා කියලා. යනකොටම කට ඇරලා තියෙනවනම් අපිට හම් වෙන්නේ ඉස්සෙල්ලා කට ඇරලා තියෙන පැත්ත නම් මේකට කියන විශාලයි කියලා. මොකද ඇරියම ලොකුයි පුතේ. වැවම කුඩයි. ඇරියම ලොකුයි. වැවම කුඩයි. යනකොටම ඉස්සර වෙලාම හම් වෙන්නේ කට ඇහිච්ච පැත්ත නම් ඒක කියවන්නේ කුඩා සංකේතය. යනකොටම හම් වෙන්නේ ඉස්සෙල්ලා කට ඇරිච්ච පැත්ත නිසා අපි කියන්නේ විශාල කියලා. මොකද ඇරියම විශාලයි. වැවම කුඩයි. ඇරියම විශාලයි. වැවම කුඩයි. යනකොටම හම් වෙන්නේ කට වැහිලා නම් ඒක කුඩා. යනකොටම හම් වෙන්නේ කට ඇරලා නම් ඒ විශාලයි. මේ විදිහට තමයි සඳහන් කිරීම කරන්නේ. ඔන්න බලන්න පළමුව කියනවා ඍණ 6 ස්තන උදේ 3. ඍණ 2 ස්තන ඍණ 1. ඍණ 2 ස්තන ඍණ 1. ඊළඟට ඒකම කියනවා පුතා බිඳුව ස්තන ඍණ 2. 5 ස්තන ඍණ 1. ඍණ 1 ස්තන ඍණ. ඔය ස්තන ගැලපෙන අගේ තේරුම් ගන්න ඕනි. පුතා දැමතක් කියනවා ලොකු එක පැත්තකට කට අරිනවා, පොඩි එක පැත්තෙන් කට වහනවා. ලොකු එක පැත්තකට කට අරිනවා, පොඩි එක පැත්තකට කට වහනවා. පුතා දන්නවා ධන පැත්තට යන්න අගේ ලොකුයි. එතකොට ධන පැත්තට යන්න අගේ වැඩි. අගේ වැඩි කියන්නේ විශාල. ඔන්න බලන්න. මෙන්න ඍණ 6 ධන 3. කිසි කතාවක් නෑ ධන 3 පැත්තට කට අරිනවා යා ලොකුයි. ඍණ 2 ඍණ 1. ඍණ චූටි වෙන්න යාගේ වටිනාකම ලොකුයි. ඒ පැත්තට කට අරින්න. බිඳුව ඍණ 2. බිඳුව පැත්ත ලොකුයි. ඒ පැත්තට කට අරින්න. ධන 5 ඍණ 1. ධන 5 පැත්තට කට අරිනවා. ඒක තමයි විශාල. ඍණ 6ට වඩා ඍණ 1 ලොකුයි. ආන්න ඍණ අඩු වෙන්න යාගේ වටිනාකම වැඩි. වැඩි පැත්තට කට අරින්න. අත උස්සන්න බලන්න ඒක තේරුනේ නැති කවුරු හරි ඉන්නවද? හොඳයි. very good. ඊළඟට අහනවා පුතේ මෙන්න මේකේ තුන්වෙනි ප්‍රශ්නේ. තුන්වෙනි ප්‍රශ්නෙන් අහන්නේ මෙන්න මෙහෙම එකක්. අහනවා ඍණ 6 සහ ධන 5 අතර ඇති සියලු නිකිල අවරෝහණ පටිපාටියට ලියලා ඍණ 6 සහ ධන 5 අතර ඍණ 6යි ධන 5යි අතර සියලු නිකිල අවරෝහණ පටිපාටියට අවරෝහණ කියන්නේ පුතා ලොකු එකේ සිට පොඩි එක. ලොකු එකම ගත්තොත් ලොකු එක 4යි 3යි 2යි 1යි බිඳුවයි ඍණ 1යි ඍණ 2යි ඍණ 3යි ඍණ 4යි ඍණ 5. ඔන්න පුතේ අවරෝහණ පටිපාටියට ලියමු. ලොකුම නිකිලය තමයි එතන ඉන්න 4. ඊට පොඩි 3 2 1 බිඳුව ඍණ 1 ඍණ 2 ඍණ 3 ඍණ 4 ඍණ 5. එන්න අඩු වෙන්න යනවා. ඊළඟට අහනවා පුතා හතරවෙනි ප්‍රශ්නේ. රෝමිලක්කම් 4 බලන්න 4න් කියන කතාව. 4න් කියනවා ඍණ 1 හා ධන 1 අතර නිකිල කීයක් තිබේ? යන්න බලන්න පුතේ. ඍණ 1 සහ ධන 1 අතර නිකිල තියෙන්නේ 1යි. ඒක බිඳුව තමයි. නිකිල කීයක් තිබේ තාම? 1 කී. නිකිල 1 කී. එය බිඳුවයි. ඊළඟට අහනවා රෝමිලක්කම් 5 බිඳුවක් 5ක් අතර ඍණ නිකිල තිබේ. කොහෙද පුතේ බිඳුවයි 5යි අතර ඍණ නිකිලක් තියෙනවද? නෑ. නොමැත. නැත කියලා ලියවන්න හරි. නොමැත. නැත කියන එකම තමයි ලියුවේ. රෝමිලක්කම් 6 ඍණ 6 හා බිඳුව අතර ධන නිකිල. ඒද නොමැත. පුතේ ඍණ 6යි බිඳුව අතර කොහෙද ධන නිකිල? ධන නිකිල නේ. ඍණ 1 හා ධන 1 අතර ධන හෝ ඍණ නිකිල තිබේ. නැත. අප ප්‍රශ්නයවත් නේද? දැන් ඍණ 1යි ධන 1යි අතර තව තියෙනවද පුතේ ධන ඍණ නිකිල? නැහැ. බිඳුව තියෙන. බිඳුවට ලකුණක් නේ. එතකොට පුතා බිඳුවේ ඉඳලා 6 දක්වා ඍණ නිකිල නේ.
නේද? බිඳුවේ සිට පහ දක්වා ඍණ නිකිලන. ඍණයේ සිට බිඳුව දක්වා ධන නිකිලන. එහෙනම් මතක තියාගන්න ඍණ එකයි ධන එකයි අතර ඍණවත් ධනවත් නිකිලනයේ තියෙන්නේ බිඳුව විතරයි. අපි මේ කතා කරේ උදාහරණ එක සංඛ්‍යා රේඛාව සහ නිකිල කියන මාතෘකාව පිළිබඳව තමයි සාකච්ඡාවට බද්ධ කරේ. අද අපි කතා කරන්නේ ලෝකාලත් එක්ක නිමාණය හා වැටීම. කලින් ගණන් වල තියෙන අඩුපාඩු තියෙනවා නම් හදා ගන්න ඕනේ චුටි වෙලාවක් දෙන්නම්. අලුපාඩකට යම් ඊට පස්සේ ඒකේ ටියුබ් එක කතා කරමු. හරි. ඔන්න එහෙනම් අපි දැන් නිමාණය කියන මාතෘකාවට එන්න සූදානම්. මම කලින් කියනවා ඔයාලා දන්න සමහර තැන්වලදී පුතාලාට සමහර තැන්වලදී එක එක්කෙනාගේ තියෙන අත්දැකීම් අනුව දැන් කෑගාලා සමහරවල් කියනවා දේවල් අහලා තියෙනවා අපිට හරි පුදුමයි. හිතන්නකෝ පුතේ ඈත ආකාශ යන කොක්කු රෑනක් දිහා බලන කෙනෙක් කියනවා කොක්කු 10ක් විතර ගියා. අරතර කියන කොක්කු 100ක් විතර ගියා. සමහරවල් පුතාලා දැකලා තියෙනවා කේල් කැනක තියෙන ගෙඩි ගන්න බලන්න තෝම කියනවා මේක කෙනක් ගෙඩි 200ක් විතර තියෙනවා. මේ කැන නම් ලොකු කැනක් මේක ගෙඩි 200ක් විතර තියෙනවා. කියන්නේ නැත්තම් අපිට කිව්වොත් එහෙම ඔය හරි තැනක ලොකු මාළු දැලක් මාළු නල්ලන දැලකට අහුවෙච්ච මාළු සංඛ්‍යාව ඒ මාළු දැල අදින මාමා කෙනෙක් කියනවා මේ සැරේ මාළු අම්මෝ මාළු කිලෝ 1000ක් විතර මේකේ තියෙනවා. දැන් පුතේ දැන් මම කියන්නේ අහගන්නකෝ නිමාණය හා වැටේ. දැන් කලින් කොටස තේරුම් නැතුනට කලබල වෙන්න එපා. මොකද පාඩමේ අන්තිම චුට්ටලේකුත් ඒක කතා කරේ. ඒක අපුඩේ දරුවටත් ඒ තත්ත්වෙම ඇති. අලුතෙන් ආපු දරුවටත් එහෙම තමයි. නමුත් ඒක වීඩියෝ එක බලලා සම්බන්ධ වුණාම පුතාට ඒක ගැටුවක් වෙන්නේ නැහැ. හොඳයි. දැන් මේ පැත්තට අවධානය දෙන්න. හොඳට අහගන්න. පුතා ඔන්න දැන් මම කියනවා කේල් කැඩක තියෙන ගෙඩි ගන්න. පුතා බැලුව බැලමට අපිට මේක අපිට ගෙඩි ගන්න කියන්න බෑ. මොකද පුතේ අපි මේ කේල් කැඩ වල තියෙන ගෙඩි ගන්න දන්නේ නැහැ. හැබැයි කඩේ මුදලාලි කියනවා මේක තියෙන ගෙඩි ගන්න 100ක් විතර ඇති. ඒක කපාගෙන ආපු ගොවි මහත්තයා කියනවා ඔව් ඔව් මේක 100ක් විතර ඇති. නමුත් අපිට නම් ඒක හිතා ගන්න බෑ යා ඒක කොහොමද කියන්නේ කියලා. ලොකු මාළු දැන වටලලා මාළු ගොඩට ගෙන ඒ මාළු විකුණන මුදලාලිලයි මාළු අල්ලන්නේ මාමලයි කතා කරලා කියනවා ඔව් මේකේ මාළු කිලෝ 1000ක් විතර තියෙනවා. එතකොට එහෙම කියන්න යාට පුළුවන් වුණාට අපිට බෑ. ඉතින් තීන පුතේ ඒ එකිනෙකාගේ තියෙන පළපුරුද්ද කියන්නේ එයා ඒ තුලව නියලිලා ඒකෙන් ලබා ගන්නා වූ විශේෂඥ දැනුම නිසා තමයි එයා එහෙම කියන්නේ. ඒත් එයා එහෙම කිව්වට අපිට එහෙම කියන්න බෑ කියන එකයි මම මේ පුතාට පැහැදිලි කරේ. එතකොට අපි කොහොමද දෙයක් නිමාණය කරන්නේ? අපි නිමාණය කරනකොට ත්‍ෘටිමය ගණිතමය සංකල්පයක් අපිට විභාජනය කරනවා. මෙන්න මේ අපි බලනවා මේ කේල් කැනේ එක ඇවරියකගෙදි කීයද? ඊට පස්සේ බලනවා ඇවරි කීයක් තියෙනවා? මම බලනවා එක ඇවරියකගෙදි තියෙනවා පුතේ 12. බැලුව බැලමට මට පේනවා මේකේ ඇවරි තියෙනවා කේල් කැන එක ඇවරියක් කියන්නේ එක පංච එකක් අපි පොකුරක් කියලා කියන්නේ මේ එක ඇවරියකගෙදි තියෙනවා පුතේ 12. මේකේ තියෙනවා ඇවරි 15ක්. මම පාලසරක් දෙක තියෙන බිඳුවක් 3ක් ඉදිරි පාලසරක් කියව 15යි 3යි 18යි කියලා ගණන් කළා මගේ නිමාණයට අනුව මම කියනවා ගෙඩි 180යි තියෙනවා. පුතා මට කියන්න මේක හරියටම හරි ගානද? නෑ අර මාමා කිව්වේ අත්දැකීමෙන් මම කිව්වේ චුට්ටක් ගණිත සංකල්ප භාවිතා කළා. කවුද දන්නේ හැම ඇවරියම 12 තියෙනවද කියලා? සමහර ඇවරිය ඇති 12ට අඩු. සමහර ඇවරිය ඇති 12ට වැඩි. එතකොට ඇවරියක් කියලා කියන්නේ දල වශයෙන් අපි කල්පනා කරනවා මේක ඇවරියකගෙදි 12ක් කියලා. එවැනි ඇවරි 15ක් තියෙනවා. එහෙනම් ඇවරි 15 දෙන්න ගෙඩි ගන්න 180ක්. තේරුණාද පුතේ? හිතන්න මේක හොඳට අහගෙන ඉන්න. හොඳට බලාගෙන ඉන්න. ඔන්න නැන්දලා කීප දෙනෙක් යනවා තේ දලු නෙලා. එක දෙක තේ දලු නෙලාගෙන දවල් එනවා ආයි තේ දලු ගන්න මඩුවට. දැන් අපිට දැන් තේරෙනවා එක්කෙනෙකුගේ කූඩේ තුල තියෙනවා තේ දලු කිලෝ 15 එක්කෙනෙකුගේ තියෙනවා තේ දලු කිලෝ 15. එක්කෙනෙකුගේ කිරපු ගමන් අපි තීරණය කරනවා දලු කඩන නැන්දලා ඔක්කොම ඉන්නවා 20ක්.
එක්කෙනෙකුගේ කිලෝග්‍රෑම් 15යි අපි ඒක 20ෙන් ගුණ කරලා අද තේදලු දෙවලක් 5 10 පිට එකක්. ඉතින් දෙවලක් පිට 2යි 3යි කිලෝග්‍රෑම් 300ක් තියෙනවා කියලා අපි හිතමු. නමුත් ඒක ඇත්තට නැත්ත සමාන ගානක් තිබෙයි. ඒක මොකද්ද? නිමාණය කරන ලද ගානක්. ඇත් ආකාශේ කොක්කු රැණක් යනවා. මට පේනවා කොක්කු යන්නේ පුතේ පේලි වල. අපිට පේනවා ටක් ගාලා මට එක පේලියක් ගණන් කරගන්න පුළුවන් වෙනවා. එක පේලියක කොක්කු 7 දෙනෙක් ඉන්නවා. මම ඊළඟට බලනවා පේලි 1යි 2යි 3යි 4යි පේලි 6ක් කියලා. එතකොට 4 6 42යි. කොක්කු කීයක් විතර ගියාද? 40ක් විතර ගියා කියලා අපි කියනවා. මෙතන තේදලු කොච්චරක් ඇද්ද? කිලෝග්‍රෑම් 300ක් විතර ඇති කියලා කියනවා. මෙතන 12ක් එකවරේක ගෙඩි 12 12ක් 15 මෙන්න මේක තමයි අපි කියන්නේ පුතේ හරියටම එකෙන් එකට ගෙඩියෙන් ගෙඩිය කොකාගෙන් කොකා කිලෝ එකෙන් කිලෝ එක ඉරලා නැනලා ගන්නේ නැතුව දල වශයෙන් ගානකට අරගෙන කතා කරන එකට අපි කියනවා පුතේ අනුමාන කරලා කතා කරන එකට අපි කියනවා නිමානය කියලා. නිකම්ම අනුමාන කරන්නේ නැහැ. එක පංචයක තියෙන ප්‍රමාණය අරගෙන පංච ගණනෙන් වැඩි කරනවා. එක අවරියක තියෙන ගෙඩි ගන්න අරගෙන අවරි ගානෙන් වැඩි කරනවා. එක පේලියක ඉන්න ළමයි ගන්න අරගෙන පේලි ගානෙන් ගුණ කරනවා. එක පේලියකට ගිය කුකුල් ගන්න අරගෙන කුකුල් පේලි ගානෙන් ගුණ කරනවා. එක තේදලු නැන්දි කෙනෙක්ගේ ආව තියෙන කිලෝ ගන්න අරගෙන නැන්දිලා ගානෙන් වැඩි කරනවා. අන්න එතකොට නෙලපු තේදලු කිලෝ ගන්න ලැබෙනවා. මෙන්න මෙහෙම ගණනය කරන එකට අපි කියනවා පුතේ නිමානය කියලා. මොනවද කරනවද? නිමානය. එතකොට නිමානය කරන්න අපේ ජීවිතයේ දිනදා ජීවිතේ නොයෙකුත් අවස්ථා අපිට පොළ පාන්න වෙනවා. හිතන්න පුතේ වහලකට සෙමිලි කරන උළු කියලා හිතන්න. ඔයා හිතනවද තාත්තා කඩේට ගිහින් එක කැටේ අරන් ගිහලා එක කියලා ගන්නවා කියලා මේක නවච්ච කැට ගන්න. නැත්තම් පුතා හිතනවද තාත්තා වහලට ගලා එක කොච්චර දිග තියනවද එක කැටේක දිග කීයද කියලා ඒ වගේ අරගෙන වැඩි කරලා බලනවා. හැටි තාත්තා කල්පනා කරනවා එක කැටයකින් ආවරණය වෙන ප්‍රමාණය. එහෙම නැත්නම් තාත්තා කල්පනා කරන මේ එක පේලියකට උඩු කැට කීයක් යනවද? මේ පේලියට 100යි. පේලි තියෙනවා 50. එහෙනම් අපි බලනවා මේ වහලට 100ව 50 උඩු කැට 5000 අවුල වෙනවා කියලා තමයි යකි. දැන් පැහැදිලිද? සීට්‍ය වහලට ඇස්බෙස්ටෝ 70 තාඩු එක ෂීට් මේ අතට ෂීට් දෙකක් ඕන. මේ අතට ඒ වගේ ෂීට් 8ක් ඕන. එතකොට දෙක වරක් 8 ෂීට් 16ක් ඕන කියලා තමයි කියේ. පොළවට ටයිල් අල්ලනවා. හිතනවද පුතේ කඩෙන් ටයිල් ටික ගෙනල්ලා අල්ලලා බලලා ඉවරලා මදි වුණොත් එතකොට එහෙම ගෙනියන්න පුළුවන්. ඒක නෙමෙයි අපි කියන්නේ. එහෙම ගෙනියන්නේ ඉතිරි කරන්නේ නැහැ. අපි නිමානය කළා ගියේ. හරියට ගණන් කළා ගියේ නැහැ. එක කැටයක් දැන් හිතුවේ නිහුණා. තේරුණා නේද? නිමානය කියන්නේ හරියටම හරි පිළිතුර නෙමෙයි ආසන්න ගන්න. නියර්ලි ළඟම ගන්න තමයි පුතේ නිමානය කියලා කියන්නේ. දැන් බලන්න නිමානය සඳහා මගේ පුතාට දීලා තියෙන නිදසුන් කීපය පෙළපොතේ. කවුරුත් දෙන්න ගන්න පෙළපොත. පෙළපොත පිටුව 75 පිටුව පෙළන. එක්තරා පුවත්පතක පිටපත් ගොඩවල් දෙකක් අසුරා ඇති අයුරු පහත රූපයේ දැක්වේ. ඉන් B ගොඩේ පුවත්පත් 10ක් ඇත. වෙනවද පුතා? චූටි B ගොඩක තියෙනවා. B නැමැති ගොඩේ තියෙනවා පුවත්පත් 10ක්. සස්මිත පොත බලනවද ඔය? B ගොඩේ තියෙනවා පොත් කීයක්ද පුතේ? 10ක්. ඊළඟට A රූපයේ තියෙන ගොඩේ තියෙනවා එවැනි B ගොඩ සයිස් B සයිස් එකේ ගොඩවල් 1 2 3 4ක්. එතකොට B ගොඩේ ඇති පොත් ගන්න බලන්න මොකක්ද අපි කරන්නේ පුතේ? 10 ගුණ කරනවා 4. හරිම සිම්පල් සරලයි. දෙවෙනි ගානට යනවා එහා පැත්ත පිටුවේදී. වෙළඳ සැලක විකිණීමට ඇති විසිතුරු බෝල වර්ගයේ වීදුරු වාචනයක පුරවා තිබෙනවා අයුරු P රූපයේ දැක්වේ. P රූපයේ වාචනයේ පිරෙන්නම වීදුරු බෝල පුරවලා තියෙනවා. විසිතුරු බෝල වර්ගයක් තියෙනවා. ඊළඟට පුතා ඉන් විසිතුරු බෝල 16ක් විකුණු පසු වාචනයේ දිස්වන අයුරු Q රූපයේ දැක්වේ. දැන් බලන්න පුතාට වෙච්ච දේ සම්පූර්ණයෙන් තිබුණා නම් කෑලි
කට තියෙනවා පේනලා තියෙනවා 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි. ඒවා කොටස් 7කට කඩලා එක කොටසක් පිකිලිලා එක කොටසක තිබිච්ච බෝල ගණන 16යි. එබ නිසා P පාදයේ තියෙන සුදුරු බෝල ගණන වෙන්නේ 16 ගුණ කිරීම 7. ඇයි පුතේ? එක කට්ටයක් බෝල 16යි. එවැනි කට්ටි තියෙනවා පුතේ 7ක්. ඒක 7ෙන් ගුණ කරාම විරුද්ධ 110. තවමත් ගැටුනේ නැති දරුවන් අත උසස්. එතකොට මගේ පුතා කියන්න බලන්න. මෙන්න මෙහෙම දෙයක් තියෙනවා. රූපේ දැක්වෙන කොටසක් පැන ඇති විද්‍ය සම්පූර්ණයෙන් බැලඳ අවසන් කිරීමට අවශ්‍ය මුළු ගඩොල් ප්‍රමාණය නිර්මාණය කරනවා. මේකට ඕන මුළු ගඩොල් ගන්නවා. කොහොමද පුතේ මේක හොයන විදිය? එක පේලියකට ඕන ගඩොල් ගන්න බලලා පේලි ගන්න අරගෙන ඒක පේලි ගන්නෙන් ගුණ කරනවා. ඔන්න බලන්න පුතේ පපඩම් පේලනවා අවුවේ තියලා. පපඩම් පියලීම සඳහා පපඩම් අසුරාගේ ආකාරයේ රූපේ දැක්වේ. උදාට නිකමට පේනවද නිකම් පපඩම් කොටු කොටු තැන්වල තියෙනවා කියලා. එක අල්ලි රටාවක් ඇටියට තියෙනවා. එක අල්ලි රටාවක් කියන්නේ මේ එක කොටුවක්. මේ එක කොටුවක් තුල පේනවද පුතේ? මේ අල්ලි රටාවක් කියන්නේ මේ එක කොටුවක්. මේ කොටුවක් තුල තියෙන පපඩම් ගන්න නිකන් ගණන් කරලා බලන්න. 1යි 2යි 3යි 4යි 5යි 4යි 5යි 6යි 7යි 9යි 10යි 11යි 12යි එක අල්ලියකට පපඩම් 14ක් 14 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 9යි 10යි 11යි 12යි ඊට වඩා ලේසි මෙන්න 1යි 2යි 3යි 4යි 5යි 6යි 1යි 2යි 3යි 4යි 6 වරක් අතර ගියත් ඒ වගේ අල්ලි 24ක් අර 14 24න් වැඩි කරාම එනවා මේකේ වියලන පපඩම් ප්‍රමාණය හරියටම හරියට වෙන්න පුළුවන්. නමුත් ඒක තමයි නිමාණයෙන් ලබා ගන්නා වූ පිළිතුර. පුතා බලන්න තුන්වෙනි ප්‍රශ්න. තුන්වෙනි ප්‍රශ්න. මම පුතාට දැන් කරන්න වෙලාව දෙනවා. කරන්න වෙලාව දෙනවා අහගන්න තුන්වෙනි ප්‍රශ්න. එක්තරා විද්‍යාලයක හයි ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණියට Excuse me sir. ඔව්. සර් ඒ පබඩම් වල අර මැද මලක් වගේ තියෙනවනේ. ඔව්. ඒකේ දැන් එක සෙට් එකක ගත්තොත් එහෙම එක පේලියක එක පේලියක ඒ කිව්වේ එක ගානේ දෙකක් අඩු වෙලා තියෙනවා. ඔව් පුතේ ඔව්. ඒ නිසා හැම එකේම මේ වගේ දෙකක් අඩු වෙලා තියෙනවනේ පුතේ. එතකොට අපිට පේන්න වෙන්නේ එක සෙට් එකක නෑ සර්. ඔව් පුතේ. නෑ සර්. එක පේලියක පපඩම් දෙකක් අඩු වෙලා තියෙනවා. හැම සෙට් එකේම අඩු වෙලා නේද? නෑ එක පේලියක. දැන් මම පුතා හදන්නේ පේලි වලින් ගන්නද? නෑ සර්. ඔව් හරි. පුතා කියන එක මට තේරෙනවා. එතකොට අපි මෙතන එකයි මෙතන එකයි. හරි පුතේ හරි. ඒක නිසා එහෙම අඩු වෙච්ච එකක් විතරක් අපිට අල්ලගන්න බෑ. මොකද හේතුව මේක විමානයනේ. ඒ නිසා අපිට එකක් අල්ලලා දාන්න වෙනවා. එකල්ලි රටාවක තියෙන ප්‍රමාණය අරගෙන රටා ගානේ කුඩු කරන එක තමයි මෙතනදී කරන්නේ. ඔන්න බලන්න පුතේ තුන්වෙනි ගාන. එක්තරා විද්‍යාලයක 6 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණියට 6A 6B 6C 7A 7B 7C ABC කියලා පන්ති තුන ගානේ තියෙනවා කියලා මේ කියන්නේ. සෑම පන්තියක ආසන්න වශයෙන් සමාන සිත් සංඛ්‍යාව බැගින් සිටිති. 6A පන්තියේ සිට සිත් සංඛ්‍යාව 36. මේ විද්‍යාලයේ සිට විද්‍යාලයේ 6 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණියට මුළු සිත් සංඛ්‍යාව කියන්නේ. පුතේ ශ්‍රේණි කියන්නේ කීයද කියලා? 6 7 8 9 10 11 ශ්‍රේණි 6යිනේ. ඔව් එක ශ්‍රේණියක පන්ති කීයේ? A B C 3යිනේ. එතකොට ඔක්කොම පන්ති කීයේ? සමාන්තර පන්ති 6 වරක් 3 18යි. එක් පන්තියක ළමයි 36ක් කියලා හිතවත් අපි කරන්න ඕන 36 ගුණ කරන්න ඕන කාගෙන්ද පුතේ? 18. 36 ගුණ කරන්න ඕන පන්ති 6 වරක් 3 18. එහෙමයි. හතරවෙනි ප්‍රශ්නේ බලන්න මම පුතාට කරන්න වෙලාව දෙනවා. පොතේම කරන්න අඩු සටහනක් ගහලා. මොකද ඔක හොඳ පොතේ ගෙදරදී කරන්න ප්‍රශ්න ලියන්න එපා. උත්තරේ ලබා ගන්න ආකාරයත් එක්ක උත්තරේ ලියවලා ගන්න. රාක්කේක එක් කුටීරයක පොත් 11 අසුරා ඇති ආකාරයේ රූපේ දැක්වේ. මෙම රාක්කය සම්පූර්ණයෙන්ම එම පොත්වලින් ඇසවීමට අවශ්‍ය පොත් ගණන නිර්මාණය කරා. පුතා කියන්නේ එක රාක්කයක පොත් කීයක්ද? 11යි.
පුතා කියන්නකො මේ රාක්ක කුටීර කීයක් තියෙනවද කියලා. මේ රාක්කේ කුටීර තියෙනවා 1 2 3 4 5 යට අතට 5යි උඩ අතට 5යි. පස්සට 5 කියද පුතේ. කුටීර 25ක් තියෙනවා. මේ බලන්න කියන්න පහලට 1 2 3 4 5. 1 2 3 4 5. පස්සට 5 කුටීර 25. එක කුටීරයක එක කවුළුවක පොත් 11ක් තියෙනවා නම් පොත් ප්‍රමාණය 11 වැඩි කරනවා කාගෙන්ද 25යි. දැන් හොඳ පුතා වගේ ඔය පෙළ පොතේම 6ක අභ්‍යාසය තනියෙන් කරන්න බලන්න. ඔන්න මෙහෙම සදාන් කරලා තියෙනවා පුතාලට බලා ගන්න පුළුවන්. ඔන්න බලන්න පුතේ පළමු දේ මම ආයෙත් කියනවා පුතා හදලා තියෙනවා හරියට බලන්න. පුතේ මට කියන්න චුට්ටක් 6ක අභ්‍යාසයේ මේ විද්‍ය බඳින්න අවශ්‍ය මුළු ගඩොල් ගන්න අහන්නේ. එක පේලියකට ගඩොල් කීයක් තියෙනවද පුතේ ගණන් කරන්න 1 2 3 4යි ගඩොල් ඔක්කොම කීයක් තියෙද එක පේලියකට? උත්තර දෙන්න බැරියෝ අර ගඩොල් කීයක් ආවද? පල්ලෙහා පේලියම ගත්තා නම් හරි. භාගයයි 1 2 3 4 5 6 7 8 9 10 භාගයව 2යි 11. එක පේලියකට ගඩොල් 11යි නේද පුතේ? බලන්න චුට්ටක් ලොකු ගඩොල් වල පළවෙනි භාගයක් තියෙනවා. 1 2 3 4 5 6 7 8 9 10යි භාග 2යි 11. එක පේලියකට ගඩොල් 11ක් ඕන. ගඩොල් පේලි කීයක් තියෙනවද? 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 ගඩොල් පේලි 25ක් තියෙනව නේද පුතේ? 11 ගුණ කිරීම 25. එක පේලියක ගඩොල් 11යි. එවැනි ගඩොල් පේලි 25 11 සරක් 5 55 5 ඉතිරි 11 සරක් 2 22යි 5යි 27යි ගඩොල් ඔක්කොම ඕන 275. එක පේලියක ගඩොල් තියෙනවා නේද පුතේ 11? එතකොට එවැනි ගඩොල් තියෙනවා. ඔව් පුතේ. සර් ඔය මුළු ගඩොල් ගාන නෙවෙයිද? ඔව් නේද? පුතේ සම්පූර්ණ ගඩොල් ගන්න අපට ඕන. පුතා මේ බලන්න හොඳට තේරුම් ගන්න. රූපයෙන් දැක්වෙන කොටසක් ඇති විද්‍යක සම්පූර්ණයෙන් බෙද අවසන් කිරීමට අවශ්‍ය මුළු ගඩොල් ප්‍රමාණය. පුතේ ඔයාලා හැදුවේ තව හිඩස පුරවන්න කොච්චරද කියලා? මම එහෙම හැදුවේ. අනේ එහෙම ඕනේ. ඔක්කොම ගඩොල් ටික ඕන අපිට. මුළු ගඩොල් ගන්න ඕන පුතේ. මේක අවශ්‍ය ඉතුරු ටික නෙවෙයි. ඉතිරි ගඩොල් ටික නෙවෙයි. යා අහන්නේ මෙවැනි විද්‍යාවක් බඳ අවසන් කිරීමට අවශ්‍ය මුළු ගඩොල් ගන්න. මුළු කියන්නේ ඒක සම්පූර්ණයෙන්ම බඳ අවසන් කිරීමට. ඒක තමයි පුතා අහන්නේ ඉතුරු ටික නෙවෙයි. ඔක්කොම ටික අහන්නේ. සම්පූර්ණ ගඩොල් ටික. තේරුණානේ? අපෝ එහෙම කරන්න කිව්වොත් පුතාට මේක ලේසියෙන් හදලා ඉවර කරන්න බෑ. තේරුණාද පුතේ? ඔතන අහලා තියෙන්නේ මේ සම්පූර්ණ කරන්න අවශ්‍ය ඉතිරි ගඩොල් ප්‍රමාණය නෙවෙයි මුළු ගඩොල් ප්‍රමාණය. ඒ කියන්නේ මුළු පිටියම පදින්නට අවශ්‍ය ගඩොල් ප්‍රමාණය ගැන යන්න. එක පේලියක ගඩොල් 11යි. එවැනි පේලි 25ක් තියෙනවා. ගඩොල් ඔක්කොම 275ක් ඕන වෙනවා. එතකොට මට මේ අපඩම් අතුරුලා තියෙන මේ කුට්ටියක් පේනවනේ මේ හතරස් කොටුවක් වගේ. අර දුව කියව විදිහට මලකුයි මෙහෙම ඉරලා පුරකුයි වගේ. අන්නේ කොටසක් තුල තියෙනවා අපඩම් 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14ක් තියෙනව නේද අපඩම් එක අල්ලියක? ඔව් සර්. එවැනි අල්ලි තියෙනවා 1 2 3 4ක්. 1 2 3 4 5 6 4 වරක් 6 24ක්. 24ක් පපඩම් තියෙනවා පුතේ 14ක්. 14 ඒවා 24ක්. මම හරිද? එක හතරස් කතාවක මලකුයි මේ මිරි කෑලි දෙකේ වගේ ඉතින් 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14ක් පපඩම් තියෙනවා. මේ අතට පපඩම් අල්ලි 4යි 6යි
දිග අතර පබඩම් කීයද? අල්ලි 1 2 3 4 5 6යි. අතර බලක් 24. 24 ගුණ කරනවා 14. අතර බලක් අතර 16යි. අතර බලක් දෙක 8යි 9යි. ඉක්වලක් අතර 4යි. ඉක්වලක් දෙක 2යි. දෙදෙන්න 6යි. 9යි 4යි 13 3 එකක් ඉතිරි 3. අවසන් පිළිතුර එනවා 336ක් කියලා. මේකේ වියලන පපඩම් තොගේ. තේරුණාද පුතේ? ඊළඟට ඔන්න අපිට තුන්වෙනි ගාන හදනකොට පන්ති ගණන කියලා වෙනම හොයන්න හැකියි. පන්ති ගණන එක පන්තියක එක ශ්‍රේණියක පන්ති 3කින් ශ්‍රේණි 6ක් 3 වරක් 6 18ක්. මුළු ළමුන් ගණන එක පන්තියක ළමයි 36යි සමානව ඇති කියලා කියනවා. ඒක ගුණ කරන්නේ 18ක්. අර ආකාරයෙන්ම 36 ගුණ කරනවා 18ක්. අටවරක් 6 48න් 8 4ක් ඉතිරි. අටවරක් 3 24යි 4යි 28යි. එක්වරක් 6 6යි එක්වරක් 3 3. එතනට අටක් එනවා. 8යි 6යි 14න් විතර එකක් ඉතිරි 6යි. අවසානයේ මුළු ළමයි ගාන 648යි. මුළු ළමුන් සංඛ්‍යාව 648යි. එක පන්තියක ශ්‍රේණියක එක ශ්‍රේණියක පන්ති 3ක්. එවැනි ශ්‍රේණි 6ක් තියෙනවා. අය ශ්‍රේණිය 7 ශ්‍රේණිය 8 ශ්‍රේණිය 9 ශ්‍රේණිය 10 11. එකකට ABC කියලා 3ක්. ඒතර 3 වරක් 6 18යි. එක පන්තියක ළමයි 36යි. එවැනි පන්ති 18ක ළමයි ඉන්නවා 648යි. පුතේ තේරුණාද පැටියෝ එක? ඔව් සර්. හොඳයි. අද ආපු දරුවන්ට තේරුණා? ඔව් සර්. තේරුණේ නැත්නම් අත උස්සන්න පුතේ. good. තේරුණා. හොඳයි. එහෙනම් යමු හතරවෙනි පාඩම. හතරවෙනි කොටස. රාක්කයක එක් කුටිරයක එක් කුටියක එක් කවුළුවක පොත් 11ක් අසුරා ඇති ආකාරයේ රූපයේ දැක්වේ. මෙම රාක්කයේ ඇති සම්පූර්ණ පොත් වලින් ඇසිරීමට අවශ්‍ය පොත් ගණන නිර්මාණය කරා. ඉස්සර වෙලා අපි බලමු පුතේ රාක්කයේ ඇති කවුළු ගන්න. එහෙම නැත්නම් කුටීර ගන්න. රාක්කයේ ඇති කුටීර ගන්න. එහෙම නැත්නම් කවුළු ගන්න. තේරුණාද පුතේ? රාක්කයට කුටීර ගණන. කුටීර ගණන කොහොමද? පහළකට පොත් රාක්ක කුටීර පහක් තියෙනවා. දිගටට පහක් තියෙනවා. පස්සර පහ 25යි. එක එකට ගණන් කරන්නේ නෑද? පස්සර පහ 25යි. කුටීර 25ක්. එක කුටීරයක පොත් 11ක් නිසා මුළු පොත් ගණන හරිම ලේසි. 25 ගුණ කරනවා 11න් 11 සරක් 55න් 5 ඉතිරි 11 සරක් 2 22යි 5යි 27යි ඔක්කොම පොත් තියෙනවා 275. මුළු පොත් ගණන පොත් 275යි කියලා කියනවා. තාමත් මේක වැටහුනේ නැති දරුවන් අත උස්සන්න. හොඳයි good. ඒක තේරෙනවනේ. දැන් ඔන්න අපි වැටීම ගැන කතා කරන්නේ. මේකේ අඩුපාඩු තියෙනවද සම්පූර්ණ කරගන්න. නිකන් ආවට කියන්න හදන්න එපා. මේ වගේ ටිකක් සංකීර්ණ තැන්වල වගන්ති කියලා හදන්න. දැන් මම ඔක කරන්න කිව්වේ කඩසටහනක් ඇටියට එළ පොතේමයි. පස්සේ ගෙදර ගිහලා ආයෙ නීට් එකට මේක නැවත වතාවක් හදන්න ඕනේ. ඔයා පොත් මුදට හදන පොතේ. හරි. අපි වැටීම ගැන කතා කරන්න සූදානම් වෙමු. හොඳයි. ඔන්න දැන් මම කතා කරනවා ඔබත් එක්ක වැටීම කියලා. වැටීම කියන්නේ යා මැදින් කියන වටේට යන එක නෙවෙයි. මෙයා නන්න ආසන්න මේකට ගෙනහැර දක්වන එක. එතකොට පුතා මෙන්න මේක අපි කියනවා වටේනකොට මෙන්න මෙහෙම දෙයක්. ඔන්න බලන්න. අපි ගත්තොත් 73 47 58 95 75 45 54 56 60 57 ඔන්නෝයි සංඛ්‍යා ටික කියන්නකෝ. මේ සංඛ්‍යා වල මේ අගතියේ ඉලක්කම පුතේ බිඳුව බවට පත් කරන එකට අපි කියනවා ආසන්න 10 ගුණාකාරයට වැටීම කියලා.
මොකද්ද පුතේ අග තියෙන ඉලක්කම බිඳුව බවට පත් කරන එකට අපි කියනවා ආසන්න 10 ගුණාකාරයට වටේනවා කියලා. ඒ කියන්නේ පුතේ දල වශයෙන් අපි කතා කරන්නේ ධම්මයක් ඇදලා අර දැන් කරලා තියෙනෝනේ. ඔය සමාලාන් සෙරෙප්පු සපත්තු ගන්න ගියාම එතන තියෙන 999යි. පුතා කියන ඕක අයියෝ මොකක්ද ඔය 1000යි. ඔකේ වටිනාකම 1000. අන්නේම ආසන්න රවුන්දානකට ගන්නයි කියන්නේ. එතකොට අග තියෙන ඉලක්කම බිඳුව බවට පත් කරාම අපි කියනවා 10ට බිඳුව 1යිනේ. මේක මම මේ 10 ගුණාකාරයට වටේනවා. අපේ භාෂාවෙන් කෙටියෙන් කියනවා ආසන්න 10ට වටේන එක මේ කරලා තියෙනවා. මොකක්ද කරලා තියෙන්නේ පුතේ? ආසන්න 10ට වටේන එක. ඔන්න බලන්න. හොඳට මතක තියාගන්න. මම මේ රවුන්ඩ් කරපු ඉලක්කම නේද අපි බිඳුව බවට පත් කරන්නේ. එහෙනම් රවුන්ඩ් කරපු ඉලක්කම බිඳුව බවට පත් කරන්න නම් මෙන්න මේකයි සිද්ධාන්තය. අග තියෙන ඉලක්කම පහනම් පාට වැඩි නම් මොකක්ද නන්ද පුතේ? පහනම් පාට වැඩි නම් පිටිපස්සේ ඉලක්කම ටිකක් වැඩි කරනවා එකතු කරනවා. පාට අඩු නම් එකතු කරන්නේ නැහැ නිකම්ම බිඳුව කරනවා. ඔන්න පුතේ 3 තියෙන්නේ පාට අඩුයි 70ම තමයි. 47 තියෙන්නේ පාට වැඩි එකතු කරනවා. මේ 4 ටිකක් එකතු කරාම 5යි බිඳුවයි 50යි. 8 තියෙන්නේ එකතු කරනවා. එතකොට 58 60 වෙනවා. 5 තියෙන කොටත් එකතු කරනවා 100 වෙනවා. 5 තියෙන කොට එකතු කරනවා 80 වෙනවා. 5 තියෙන කොට එකතු කරනවා 50 වෙනවා. 4 5ට අඩුයි එකතු කරන්නේ 50මයි. 56 තියෙන එකතු කරනවා 60 වෙනවා. 57 තියෙන එකතු කරනවා 60 වෙනවා. දැන් පුතා මට කියන්න ආසන්න 10 ගුණාකාරයකට වටේනවා කියන්නේ කෙලවරේ තියෙන ඉලක්කම සෙනුදී පාඩමන් ඉන්න පුතේ ඔන්න බලන්න කෙලවරේ තියෙන ඉලක්කම බිඳුව බවට පත් කරන එක තමයි මේක. ඒක බිඳුව කරන්නේ කොහොමද? අග තියෙන ඉලක්කම පහනම් පහට වැඩි නම් උදාහරණයක් පුතේ පහනම් පහට වැඩි නම් පිටිපස්සට එකක් එකතු කරනවා. පහට අඩු නම් එකතු කරන්නේ නැහැ. ඔන්න බලන්න 3 තිබුණේ පහට අඩුයි එකතු කරේ නැහැ 70යි. 7 තිබුණේ පහට වැඩි එකතු කරා 50. 8 තිබුණේ පහට වැඩි එකතු කරා 60. 5 තිබුණේ එකතු කරනවා 5 තිබුණත් එකතු කරනවා 5ට වැඩි නම් එකතු කරනවා 5ට අඩු නම් තමයි එකතු කරන්නේ. 5 තියෙන එකතු කරා 9 එකක් විතර 10යිනේ උත්තරේ 100යි. 5 තියෙන එකතු කරනවා 80. 5 තියෙන එකතු කරා 50. 4 තියෙන එකතු කරන්නේ 50. 6 තියෙන එකතු කරා 7 තියෙන එකතු කරා. තේරුණා නේද පුතේ? අග තියෙන ඉලක්කම බිඳුව බවට පත් කරන එකට අපි කියනවා ආසන්න 10 ගුණාකාරයට වැටීම කියලා. එතකොට 73 කියනවට වඩා 47 50 95 කියනවට වඩා 70 50 100 80 100 50 50 60 ඕම කියන එක තමයි ලේසි. ඒ නිසා තමයි පුතේ මේක වැටීම කියලා අපි මේ පාඩම හඳුන්වන්නේ. වටේනවා කියන්නේ ආසන්න අගයකට ගෙන හැර දැක්කේ. කොහොමද ආසන්න කරන්නේ? මේක 10ට ආසන්න කරන එකයි මේක. ඔන්න බලන්න පුතේ. 23 48 135 442 573 837 908 ඔන්න බලන්න අපිට 3 තියෙන්නේ 9ට අඩුයි එකතු කරන්නේ නැහැ උත්තරේ 20. 8 තියෙනකොට 5ට වැඩි එකතු කරනවා 50. 5 තියෙනකොට එකතු කරනවා 140යි. 2 තියෙනකොට එකතු කරන්නේ නැහැ පුතේ 440යි. 3 තියෙනකොට එකතු කරන්නේ නැහැ පුතේ 570යි. 570යි. 7 තියෙනකොට එකතු කරනවා 840යි. 8 තියෙනකොට එකතු කරන්නේ නැහැ. එකතු කරනවා බිඳුවට එකක් එකතු කරාම 910යි. දැන් තේරුණාද පුතා? මම අහනවා පුතාගේ සංඛ්‍යාවක් හොඳට අහගන්න. සංඛ්‍යාවක් ආසන්න 10ට වැටයුම් විට සංඛ්‍යාවක් දුපාඩම අහගෙන ඉන්න සංඛ්‍යාවක් 10ට වැටයුම් විට සංඛ්‍යාව 50 වේ. 50 හැදෙන්න පුළුවන් ඉලක්කම් මොනවද කියලා මට කියන්න පුතේ. 45 තිබුණත් එයා වැටෙව්වාම 50 තමයි.
46 තිබුණත් 47 තිබුණත් 48 තිබුණත් 49 තිබුණත් 50 තිබුණත් 50ක් 51 තිබුණත් 52 තිබුණත් 53 තිබුණත් 54 තිබුණත් 55 තිබුණොත් නම් වැටෙවොත් 50 නෙවෙයි. එහෙනම් 55 ගන්න බෑ. 45 පුළුවන්. ඇයි? පහ තියෙනකොට එකතු කරනවනේ. එතකොට හතරට එකක් එකතු කරාම යා පහ වෙලා 50 වෙනවනේ. හය තිබුණොත් එකතු කරනවා. හත තිබුණොත් හත තිබුණොත් නවය තිබුණොත් ඉදුව තියෙනකොට 50නේ කොහොමද? එක එකතු කරන්නේ එකතු කරන්නේ එකතු කරන්නේ එතකොට 50නේ. එතකොට 50 ලැබෙන්නට නම් වටයන් ඕන ඉලක්කම් තමයි කවුද? එක්ක 45 46 47 48 49 55 තිබුණොත් ඒක වැටෙවුවාම 60. ඔන්න පුතේ 50 ලැබෙන්නට නම් වටයන් ඕන ඉලක්කම් කාණ්ඩය තමයි මම ඔයාලට කියලා දුන්නේ. තේරුණාද? බලන්න පාඩමට අවධානය දෙන්න. හොඳයි. ඔන්න බලන්න පුතේ මේ පුතාලගේ ඇප් එක හරි ෆෝන් එක හරි එකල්ලන් ලින්ක් එක පාඩමට අවධානය දෙන්න පුතේ. ඔය හරි පැත්තක තියෙන හරි ප්‍රධාන දේ පාඩමට අනුගමනය දෙන්න එක හොඳද? හොඳයි. ඔන්න අවධානය දෙන්න මේකට වෙන වැඩ කරන්න එපා. right. ඔන්න මම පුතාලට තියලා තියෙනවා මෙහෙම එක. පුතා ඔන්න බලන්න. මම කියනවා ඉස්සෙල්ලා බලන්නකෝ 6 2 අභ්‍යාසය පොඩ්ඩක් 6 2 අභ්‍යාසය මෙන්න මෙහෙම කතාවක් කියනවා. බලන්න පුතේ. ආගන්නකෝ. පාද සඳහන් මිල ගණන් ආසන්න 10 ගුණාකාරයට වටයා ලියන්න. පෑනක මිල රුපියල් 12. මොකද පුතේ නිකන් මාත් එක්ක කතා කරමු ඒක. පෑනක මිල රුපියල් 12යි නම් මේක වැටෙව්වම කීයද පෑන? රුපියල් 10යි. බොහොම හොඳයි. ඇපල් ගෙඩියක මිල රුපියල් 38යි. අට තියෙන නිසා ඒක වටේනකොට කීයද සෙනුදි? යන පුතේ අට තියෙනකොට එකක් එකතු කරනවා කීයද? 40යි. 40යි. ඔතක මිල රුපියල් 83යි. 83 තුන තියෙනකොට එකක් එකතු කරන්නේ නැහැ. උත්තරේ තමයි කීයද පුතේ? 80යි. 75 තියෙනවා චීස් කෑල්ල. 80යි. 75යි 5 තියෙනකොට එකතු කරනවා උත්තරේ කීයද? 80යි. 80යි. යම් සංඛ්‍යාවක් ආසන්න 10 ගුණාකාරයට වැටියු පිට 90ක් වේ. එම සංඛ්‍යාවට තිබිය හැකි අගයන් මොනවාද? 94 93 මෙන්න 80 වලින් පටන් ගමු. 85 86 87 88 89 90 91 92 93 94 95 තියෙන්න බෑ. ඕන හතර තිබුණොත් එකතු කරන්නේ. පහ තිබුණොත් එකතු කරනවනේ. එකතු කරන්න බෑ. ඒ නිසා කොට 90 වෙන්නට නම් වටයන්න. වටයල ඉන්නවා 90 ලැබෙන්නට නම් තියෙන ඕන ඉලක්කම් තමයි කවුද? 91 92 93 94 90 88 87 86 85 90 වෙනවා. 84 90 වෙන්නේ. ඇයි? පහ තිබුණොත් එකතු කරනවා. පහට වැඩි වුණොත් එකතු කරනවා. අඩු නම් එකතු කරන්නේ නැහැ. තේරුණාද පුතේ? තේරුන්නේ නැති අතොස්ස. right. ඔන්න ඊළඟට පාඨ සඳහන් ඒකාන්තයේ එක් සංඛ්‍යාව ආසන්න 10 ගුණාකාරයට වැඩි වූ විට ඒකාන්තයේ තෝරාගෙන යක් කරන්න කියලා කියනවා. පුතේ අපි මේක අච්චු පොතේම කරගෙන යන සංගාල සුන්දරෝ වගේ 6 දෙක අභ්‍යාසය සංගාල කරන්න අච්චු පොතේම කරවන්නේ පුතේ ඒ ගණන් ටික ඔයා නැවත හදන්න ඕන පොතේ. ඒක හරිද පුතා? ඉස්ස අභ්‍යාස මාලාවේ පුතේ අර ඡේදයේ හරිෂෝ රතු ඉන්දියානු නායක සියදෙල් විසින් ස්තුවර්ච 1957 දී පවත්වන ලද සුප්‍රකට කතාවේ කොටසක අනුවාදනය බලන්න චුට්ටක්. මේ මීතලේ සෑම බිම්මකටම මගේ පරපුරට සුද්ධ වූ වස්තුවකි. දිලිසෙන දේවදාර ගස්ක හැම කිනිත්තකම වැලි තලාව පිරිගිය සෑම වෙරළක්ම අඳුරු අනන්තරවල තිබෙන සෑම විදුම් පලාවක්ම සීන් හදින් ගී ගැන සෑම කුඩා ප්‍රාණියෙක්ම මාගේ මිනිසුන්ගේ මතකයේ හා දැකීම් සමුදායේ පූජනීය වස්තුන් වන්නෝය. හරිම ෂෝක්. ලියලා තියෙන විදිය ලස්සන. ඒකෙන් කියන්නේ පුතාලට මේ පාඩමේ තියෙන
ගොඩක් සිතිවිලි ඊයත් චේතේ ඕනම පේලි තුනක ඇති වචන ගණන් කර ලියන්න ඕනම පේලි තුනක ඇති වචන ගණන් කර නිමානය ගැන පොතක තිබ්බ එකක් සිංහල ඒකනේ මේක බලමු පාංච සඳහන් මිලගනම් ආසන්න 10 ගුණාකාරයට වටය මේ කතා කරන්නේ 6 දෙක අභ්‍යාසයේ හරිද පුතේ පළවෙනි ප්‍රශ්නේ රෝබිලක්ක වික පොතක මිල රුපියල් 12යි උදා දන්නවා 12 කියන එක රැකෙව්වම 10යි රෝබිලක්ක දෙක අපේ ඇපල් ගෙඩියක් රුපියල් 38යි රුපියල් 38ට රැකෙව්වම අට පාට වඩා වැඩි නිසා ඒක රැකෙව්වම රුපියල් 40යි රුපියල් 40යි අට පාට වඩා වැඩි නිසා පිටිපස්සට එකක් එකතු කරනවා තුන්වෙනි එක පොතක් රුපියල් 83යි රුපියල් 83 තුන පහට වඩා අඩු නිසා එකක් 40යි 80යි good කොහොමදයි රොබිලක්කම් හතර චීස් කෑල්ලක මිල රුපියල් 75යි 80යි අන්නාරි පහ තියෙනකොට ඒක 80ක් බවට පත් වෙනවා පුතේ රුපියල් 80යි චීස් කෑල්ලක මිල දෙවෙනි ප්‍රශ්නේ කියනවා යම් සංඛ්‍යාවක් ආසන්න 10 ගුණාකාරයක යොමු විට 80ක් වේ එම සංඛ්‍යාවකට තිබිය හැකි අගයන් උනාද පුතේ අගයන් 85 තියෙන්න පුළුවන් එයා වැටෙව්වම 90 එනවනේ 84 ගන්න නම් බෑ ඇයි හතර තිබුණොත් එකතු කරන්නේ නැහැනේ 85 ගන්න පුළුවන් 86 පුළුවන් 87 පුළුවන් 88 පුළුවන් 89 පුළුවන් 90 පුළුවන් 91ක් පුළුවන් 92 93 94 95 පුළුවන්ද පුතේ යන්න 95 පුළුවන්ද දැනේ පහ තිබුණොත් පිටිපස්සට එකතු කරලා ඒක 100 බවට පත් වෙනවනේ ඒ නිසා 94 විතරයි ගන්න පුළුවන් මොකද වටේල ගත්තම 90 එනවා ඊට තුන්වෙනි ගානේ කියනවා A කොටසේ තියෙන එක වැටයු විට B කොටසේ පිළිතුරට යක් කරන්න 38 48 32 45 55 56 54 43 ඉහ තියෙනවා 40 තියෙනවා 50 තියෙනවා 60 තියෙනවා එනවනේ 38 48 යනුතේ 37 48 32 45 55 36 54 වටේල ගැලපෙන එකට යම් කරද්දී 37 හත තියෙනකොට පිටිපස්සට එකතු කරනවා පිළිතුර 40යි. 48 තියෙනකොට එකතු කරනවා පිළිතුර 50. 32 තියෙනකොට එකතු කරන්නේ නැහැ පිළිතුර 30යි. 45 තියෙනකොට එකතු කරනවා 50යි. 55 තියෙනකොට එකතු කරනවා 60යි. 36 තියෙනවා එකතු කරනවා 40යි. 54 තියෙනකොට එකතු කරන්නේ නැහැ 50යි. 43 තියෙනකොට එකතු කරනවා උත්තරේ 40යි. නොයි විදිහට තමයි පුතේ වෙන්නේ. පහනම් එකතු කරනවා පහට වැඩි නම් එකතු කරනවා පහට අඩු නම් එකතු කරන්නේ කොහොමදක තියෙන්න ඕන කියන්නකො පුතේ හතරවෙනි ප්‍රශ්නේ අපි එකක් මෙතනම කරමු පන්තියක සිටින සිසුන් සංඛ්‍යාව ආසන්න 10 ගුණාකාරයට වැඩි විට 40ක් විය 40ක් විය එම පන්තියේ සිටිය හැකි අඩුම සිසුන් සංඛ්‍යාව අඩුම කියන්නේ පුතේ 40ට අඩු අය 35යි අඩුම 35යි මොකද පහ තිබුණොත් තමයි පිටිපස්සට එකතු කරන්නේ 34 තිබුණොත් බෑ ඊළඟ රෝමිලක්කන් දෙකෙන් අහනවා වැඩිම සිසුන් සංඛ්‍යාව කිය වැඩිම සිසුන් සංඛ්‍යාව කිය වැඩිම තමයි කවුද වැඩිම තමයි ඉන්නේ කවුද පුතේ 44 44 තිබුණත් එහෙමනේ පුතේ එකතු කරන්නේ නැහැ 44 හය ශ්‍රේණියේ සිසුන් කණ්ඩායම ගණිත විෂයට ලබාගත් ලකුණු පහත දැක්වේ. අමන්ති 77යි සඳලි 75යි. අක්ෂි 96යි සඳුන් 58යි ඉසුරු 45යි විපුණ 85යි. අයිති කියන්නේ ඒ ටික එකතු කරලා ඊළඟ වැට වෙනවා 10ට වටේ වරුව විඩපත් කරගෙන ඒ දැක් කරන ලකුණු ආසන්න 10 ගුණාකාරයට වටයා වගුව සම්පූර්ණ කරනවා. බලන්න පුතේ
මම පළවෙනි ගානයි දෙවෙනි ගානයි මකනවා පුතා දෙකක් ඕන නිසා. මොන සංඛ්‍යාතික අපි දාගෙන යන්න නම් ටික ලියන්න ඕනේ නේ. 77යි මම මේ කතා කරන්නේ පස්වෙනි ගාන 77යි 75යි 96යි 58යි 45යි 85යි. ටික වැටෙවුවාම පුතා දන්නවා 77 කියන එක වැටෙවු විට 80ක් එනවා. 75 කියන එක වැටෙවුවාම 80ක් එනවා. 96 කියන එක වැටෙවුවාම 100ක් එනවා. 58 60 වෙනවා. 45 50 වෙනවා. 85 90 වෙනවා. ඊළඟටම සිතුම් ලබාගත් ලකුණු වල ඓක්‍ය කියන එකතු කරමු. 7යි 5යි 12යි 12යි 6යි 18යි 18යි 8යි එකතු කරාම 26යි 26යි 5යි 5යි 10යි 30යි 6 තුනක් ඉදිරි 3යි 7යි 10යි 10යි 7යි 17යි 17යි 9යි 26යි 26යි 5යි 31යි 26යි 5යි 31යි 31යි 35යි 35යි 43යි 436යි ද පුතේ ඓක්‍ය හරිද බලන්න එකතු good ඊට පස්සේ අහනවා ඔබට මගේ ඔක්කොම හරි. good නියමයි මේ ටික එකතු කරන්න 0.0.0.0.0.0යි 8යි 10යි 10යි 22යි 22යි 5යි 27යි 9යි 30යි 6 තුනක් ඉදිරි 4 අන්න ඒක වටේ පොඩි එකතු කරාම 460 බැටි වගේන්ගේ ඓක්‍යය 460 ලොකු වෙනසක් තියෙනවා කමක් නැහැ ඒක තමයි ආසන්නගේකට වටිනවා කියන්නේ ඔන්න බලන්න 6 වෙනි ගාන බලන්න පුතේ වෙලෙන්තෙක් ළඟ තිබූ මුළු අඹ ප්‍රමාණය වෙලෙන්තෙක් ළඟ තිබූ මුළු අඹ ප්‍රමාණය ආසන්න දායක ගුණාකාරයට වැඩි වූ විට 60ක් වේ. ඉන්කෙඩි දෙකක් නරක් වී තිබීම නිසා ඒවා ඉවත් කරනු ලැබේ. ඉදිරි අඹ ප්‍රමාණය ආසන්න දායක ගුණාකාරයට වැඩි වූ විට 50. ඔහු ළඟ තිබුණු මුළු අඹගිනි ප්‍රමාණයට ගත හැකි අගයන් මොනවාද? පුතේ දෙකක් අඩු උඩු ගමන් එහා වටේල ගත්තම 50යි. දෙක තිබුණා නම් වැටෙව්වම 60යි. කියන්න බලන්න. වැටෙව්වම 60 වෙන අඩු අගයක් කියන්න බලන්න 50 57 56 වැටෙව්වම තමයි පුතා 56 වැටෙව්වම තමයි එන්නේ 56 වැටෙව්වම එනවා 60ට 56 දෙකක් නරක් වෙච්ච දෙක අඩු කරාම 54යි ඒක වැටෙව්වම එන්නේ 50යි 55 බලන්න 55 තිබුණ වැටෙව්වම 60යි 55 නරක් වූ ගෙඩි දෙකක් අයින් කරාම 53යි ඒක වැටවු විට 50යි ඉලඩවල කියන්න පුළුවන් ඉලක්කම් දෙකක් තියෙනවා අඹ ගෙඩි 56 තියෙන එකත් නිවැරදි 55ක් කියන එකත් නිවැරදි 56 තිබිලා වැටෙව්වත් 60 දෙකක් අඩු කරාම යා 50 56 පහ තිබිලා එයා වැටෙව්වම 60 දෙකක් අඩු කරාම 50 කියන්න පුළුවන් අඹ ගෙඩි ගණන් 56 සහ 55 වෙනගයක් නෑ නේද ඔච්චරයි බිස්නස් දැසමාලාවට මම පුංචි කලාවක් දෙන්නම් පුතාලා පොඩි උත්සාහයක් ගන්න පුතේ මේ රතු විද්‍යාලු නායක සියදෙල් විසින් කරන ලද සුප්‍රකට කතාවක කොටසක අනුවාදනයක දීලා තියෙනවා යත ඡේදයේ ඕනෑම පේලි තුනක ඇති වචන ගණන් කරලා ලියන්න කීයද පුතේ පේලියක තියෙන සාමාන්‍ය වචන කීයවන්ගේ තියෙනවද උදේ අටම පේලිය බැලුවොත් 1 2 3 4 5 6 7 8 9 10 11 12 सामान्य पेलियක වචන පෙළි තුනක ඒවා බලනවා කීයක් ආවද පුතා හරි ඡේදයේ ඇති මුළු වචන ඊට පිළිතුර ඇසෙන නිමාණය කරා පුතාට පුළුවන් පෙළි තුනක තියෙන වචන අරගෙන වල බලන්න පළවෙනි එක 1 2 3 4 5 6 7 8 9 10
12 13 14 15 16 17 18 පේලි 3ක 33යි. එතකොට පේලි 3ඒව තියෙනවා 1යි 2යි 3යි 1යි 2යි 3යි 4යි. 33 ඒවා 4ක්. 33යි පේලි 3ක ඒ වාගේ ඒවා 4ක් තියෙනවා. 3 ඒවා 1යි 2යි 1යි 2යි 3යි 4ක්. 4 වරක් 3 12න් දෙක එකක් ඉතිරි 4 වරක් 3 12යි 10. අවසානයේ මුළු ඡේදය ඇති වචන 132. මේ චුට්ටක් වෙනස් වෙච්ච අගයන් පුතාට එන්න පුළුවන්. ඒකට කමක්. ඔය කිට්ටු අගයක් වෙන්න. 132 කියලා පුතා 1500ක් විතර ලිව්වොත් වැරදිව. ඔය කිට්ටු අගයක් වෙන්න. ඊළඟට කියනවා මෙන්න මෙහෙම කතාවක් උනේ. යමක් නිමාණය කිරීමේදී එයි පිළිතුර නිමාණය කරන පුද්ගලයාණෝ වෙනස් වන බව ඥාන පාරයි. ඔබ මේ අදහසට එකක වාදී. ඔබ පිළිතුර පැහැදිලි කරන්න. පැහැදිලිව. ඔව් පුතේ. නිමාණය කරන පුද්ගලයාණෝ එකට එකයි. දැන් පුතා මට කියන්නකෝ. මාළු අන්දන අංකල් තමයි යන්නේ මාළු දරට අහු වෙලා ඉන්න මාළු කෝරියක් ගන්න. බස් එකේ යන කොන්දොස්තර මාමා තමයි හොඳටම දන්නේ ඇත්තටම දෙනන කිටි කිටිය තද වෙලා ගියත් මේ බස් එකේ ඉන්න සෙනග කීයද කියලා. බස් එකේ අයිති මහත්තයා තමයි දන්නේ අද දවසේ කොච්චර ආදායමක් ලැබෙන්න ඕනද කියලා. තේරුණාද පුතේ? එහෙනම් මොකද්ද මේකේ අදහස? පළපුරුද්ද අනුව තමයි ඒක වෙනස් වෙන්නේ. වෙනස් වෙන බව කියන්න පුළුවන්. මොකක්ද පුතේ හේතුව? පළපුරුද්ද සහ ඒ පිළිබඳ තියෙන අත්දැකීම අනුව ඔහුට නිවැරදිව ප්‍රකාශ කළ හැකි වේ. ඒක තමයි කියන්න ඕන පුතේ. පළපුරුද්ද අනුව එය වෙනස් වේ කියලා කියනවා. වෙළඳ සැලක විසිතුරු බෝල අඩංගු බෝතල් එක රුපියල් දැක්වේ. ඒ විසිතුරු බෝල 200ක් අඩංගු බව සටහන් කරයි. එය අපට එය මිලදීගත් නිමල් විසිතුරු බෝල යම් ප්‍රමාණයක් මිතුරන් අතරේ බෙදා දුන් පසු ඉතිරි වූ ප්‍රමාණය 2 රුපියල් දැක්වේ. මිතුරන් අතරේ බෙදා දුන් විසිතුරු බෝල නිර්මාණය කළා. දැන් පුතාට පේනවානේ බෝල 200ක් තිබිච්ච එකේ කීයකට පංගුවක්ද පුතේ දැන් ඉතිරි වෙලා තියෙන්නේ මෙයා 4න් 1ක්. එතකොට මෙයා යාළුවන්ට බෙදලා 4න් 3ක්. එහෙනම් කියන්න බෝල 200න් 204කට බෙදලා මේක බෙදනවා 4ක්. උත්තරය 50යි ආංකයක වැඩි කරනවා 3න් 150. යාළුවන්ට බෙදලා තිනවා 4න් 1ක් ඉදිරි කරගෙන 4න් 3ක් යාළුවන්ට බෙදලා. මට පේන විදිහට එහෙම තමයි. බලන්න. 4න් 1ක් ඉදිරි කරගෙන 4න් තව දෙකක් යාළුවන්ට බෙදලා. යම් දරුවෙකුට හිතෙන්න පුළුවන් 3න් 1ක් තියාගෙන 3න් 2ක් බෙදලා කියන. ඒත් හරි. 4 වෙනි ගානට අපි යමු. සචිනි වාර පරීක්ෂණයේදී ගණිතයෙන් ලබාගත් ලකුණු ප්‍රමාණය ආසන්න 10 ගුණාකාරයට වැඩි වූ විට 80ක් වේ. සචිනිට වඩා අඩු ලකුණු ලබාගත් ගායත්‍රිගේ සැබෑ ලකුණු ප්‍රමාණය 82ක් වේ. සචිනි ලබාගත් සැබෑ ලකුණු ප්‍රමාණය සඳහා විය හැකි අගය. ආයි තේරුම් ගන්න පුතේ. සචිනි වාර විභාගයේදී ගණිතයෙන් ලබාගත් ලකුණු ප්‍රමාණය 10 ගුණාකාරයට වැඩි වූ විට 80ක් වේ. සචිනි අඩු ලකුණු ලබාගත් රචිනිට වඩා අඩු ලකුණු ලබාගත් ගායත්‍රිගේ සැබෑ ලකුණු ප්‍රමාණය 82යි. සචිනි ලබාගත් සැබෑ ලකුණු ප්‍රමාණය සඳහා විය හැකි අගයන් මොනවාද? පුතේ වැටෙවම 80ක් වෙන්න ඕනි. 82කට වඩා වැඩි වෙන්නත් ඕන. ඒතර 83 වෙන්න පුළුවන්. 84 වෙන්න පුළුවන්. 84යි 83යි විතරයි 85 වුණොත් එයා වැටෙව ගමන් අඩුව වෙනවා. එහෙනම් බෑ. එහෙනම් වෙන්න පුළුවන්. සචිනිගේ අගය ලකුණු අගය ගායත්‍රිට වඩා වැඩි වෙන්න ඕන. ගායත්‍රි 82යි. ඊට වැඩි නම් 83යි. නැත්නම් 84යි. 85 වෙන්න බෑ. අයියෝ දුදෝ දැනුම. 80 කිය 3යි 84. පන්තියේ සිටින සිසුන් ගණන ආසන්න 10 ගුණාකාරයට වැඩි වූ විට 40ක් වේ. අලුතින් ළමයි 9 දෙනෙකු පන්තිය ඇතුළත් කළ විට
සිසුන් ගණන ආසන්න 10 ගුණාට වැඩි උට 40ක් මුලින් පන්තියේ සිටි සිසුන් ගණන කියලා. අද බලන්න පුතේ පන්තියේ සිටි සිසුන් ගණන 10 ගුණාකාරයට වැටුවාම 40යි. අලුතෙන් 9 දෙනෙකු පන්තියට ඇතුළත් කළ විට ආසන්න 10 ගුණාකාරයට වැටුණාම ඒ 40. කලින් කීයක් වෙන්නේ නැද්ද? පුතේ 40ක් වෙන්න නම් 35ක් වෙන්නේ. 35ට 9ක් එකතු වුණාම 44යි. ඒ රැටෙව්වහම උත්තරේ 40 තමයි. එහෙනම් පුතේ කලින් සිටින්නේ නැති ළමයි සංඛ්‍යාව 35යි. 35යි. මොහොමඩ් ළඟ ඇති කතන්දර පොත් ගණන ආසන්න 10 ගුණාකාරයට වැටිය විට 30යි. පාතිමා ළඟ ඇති පොත් ගණන ආසන්න 10 ගුණාකාරයට වැටිය විට 20ක්. පාතිමා ළඟ මොහොමඩ්ට වඩා පොත් 3ක් අඩු වෙන්නේ නැත. පාතිමා ළඟ මොහොමඩ්ට වඩා පොත් 3ක් අඩු වෙන්නේ නැහැ. දෙදෙනා ළඟ ඇති පොත් මුළු පොත් ගණන 49ක් නම් මොහොමඩ් ළඟ ඇති පොත් සංඛ්‍යාව කොහොමද 30ක් වෙන්නට නම් මොහොමඩ් ළඟ තියෙන්න ඕන ගාන 35යි. එහෙම නැත්නම් 49ක් මේ දෙන්න එකතුව උදේ වෙන්න මොහොමඩ් ගාන පාතිමා ගාන මොහොමඩ් ළඟ තියෙන පොත් සංඛ්‍යාව වැටුවම 30ක් වෙන්න. 30ක් වෙන්න නම් පුතේ 28ක් පාතිමා ළඟ තියෙන්න ඕන පොත් සංඛ්‍යාව වැටෙව්වම 20ක් වෙන්න. 20ක් වෙන්න නම් 10 අතර වෙනසක් තියලා තියෙනවා 3ක් අඩු වෙන්නේ. 3ක් අඩු වෙන්නේ. 3ක් අඩුවෙන් ඉන්නවා නම් මේක තව වැඩි වෙන්න ඕන. 29 මෙතන 3ක් අඩු වුණාම 26යි. හරියන්නේ නැහැ. 26 අරගෙන වැටෙව්වම පුතේ 20 වෙන්නේ නැහැ. එහෙනම් තවත් මොහොමඩ්ගේ පොත් සංඛ්‍යාව වැඩි කරන්න. 31යි. මෙතන 30ක් අඩු වුණාම මෙතෙන් එන්නේ 18යි. ඕනනම් 30යි දුවත් හරි. මෙතන ආදාන නැහැ පුතේ වෙනස තියෙනත් 3යි. වෙනස තියෙන්න ඕන 3යි. එහෙමනම් 20 කීයක්? 30ක් දෙන්න. කතා කරන්න බැරි. 25ක් කියමු. 25ක් වුණොත් මේක 24යි. මේක 26ක් උඩක්. එතන 22යි. මේක 27ක් උණක්. විසිහයක් වුණොත් පුතේ 26ක් වුණොත් 49 26ක් අඩු නම් 23යි. හරිනේ අන්න ගන්න. මෙයා ගාව 26ක් තිබුණොත් මොකද වෙන්නේ පුතේ? 26 වටේලා ගත්තම මේක වටේලා ගත්තම 30යි. මෙයා ගාව 23ක් තියෙනවා එක වටේලා ගත්තම 20යි. දෙදෙනා අතර වෙනස 3යි. වෙනස 3යි. මොහොමඩ් ළඟ 26ක් තිබිලා තියෙනවා පොත් කතන්දර පොත් පාතිමා ගාව 23ක් තිබිලා තියෙනවා. මෙයා වැටෙවුවම 30ක් එනවා මෙයා වැටෙවුවම 20ක් එනවා දෙන්න අතර වෙනස 3යි. ඔය ටික තමයි පුතේ කරන්න ඕනේ. හොඳයි. එහෙනම් පුතාලා සියලු දෙනාටම නිර්වාණ සරණයි දෙවි පිටයි අයතුවා අපි හම්බෙමු ලබන කවදද සෙනසුරාදා මේ වෙලාවට සියලු දෙනාට නිර්වාණ සරණයි.